නිවන් මඟ විමසුම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රථම ධානං උපසම්පජ්ජ විහෙරති තී. සම්මා සම්බුදු සරණයි පින්වත් හැම දෙනාටම. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අද දවසේත් හැමෝම ඒක රාසි වෙලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්න, තමන්ගේ සිත ශක්තිමත් කරගන්න, ජීවිතය ජීවත් කරවන්න ඕන විදිහට ජීවිතය නිවැරදි කරගන්න, නිවැරදිව ජීවත් කරවන්න ඕන විදිහට තමන්ගේ මානසිකාරය තමන්ට නිබඳව නිරතුරුව මඟ පෙන්වාවි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගත්තොත්. ඒකට කියනවා යෝනිසෝ මානසිකාරයක් ඇති කරගත්තා කියලා. ඉතින් යෝනිසෝ මානසිකාරයක් ඇති කර ගැනීම සඳහා කළ යුතු දේවල් නොකළ යුතු දේවල් අපි දැනගෙන අපේ මානසිකාරය අපේ මනසම නිවැරදි කරන ආකාරයට සකස් කරගන්න ඕනේ. ඒක එක්තරා ක්‍රමවේදයක්. එහෙම ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ක්‍රමයේ තේරුම් ගත්ත අයට පුළුවන් තමන්ගේම ජීවිතය තමන්ටම නිවැරදි ඉලක්කයක් දක්වා අරගෙන යන්න කටයුතු කරගන්න. එහෙමනම් දැන් අපි සූදානම් වෙන්නේ අද දවසේත් අපි බොහෝ කාරණා සමාධිය ගැනම, සමාධියට අදාළ විශාල කාරණා ප්‍රමාණයක් සාකච්ඡා කරා. සමාධිය කියන්නේ මොකක්ද? ඒ සඳහා කළ යුතු දේවල් මොනවද? ආදි වශයෙන් ඉතින් තමන් පිරිසිදු වෙලා පරිසරය පිරිසිදු කරගෙන ඊට සුදුසු ගෝචර ස්ථානයක් සකස් කර ගැනීම, වත්තු විසද කිරියතා කියන කාරණා පිළිබඳවත්, ඊට පස්සේ ඉන්ද්‍රියන් සමානාත්මතාවයෙන් තබා ගැනීම පිළිබඳ බොහෝ දේවල් කතා කරා. ඉතින් ඒ වගේම සමාධියේ තියෙන වටිනාකම ගැන, අපිට තියෙන විසඳුමක් කියන එක ගැන, ජීවිතයේ අර අලි ගැන මම කිව්වා. අලි ගැන කියලා කියන්නේ අපි උපමාවක් සකස් කරගෙන තමන්ව විනාශ කරන්න අලි රංචුවක් එනවා නම්, ගහක් තියෙනවා නම් ගහට නැගලා බේරෙන්න පුළුවන්. ගහක් නගින්න පුරුදු වෙලා තියෙන්න ඕනේ. හැබැයි පුරුදු වෙලා නැත්තම් මැරෙන්නයි වෙන්නේ. ඒ වගේ අපේ හිතවලට දුක් වෙනකොට අපි සමාධිය පුරුදු කරලා තියෙනවා නම් අපේ හිතට ආවරණයක්, රැකවරණයක්, අර දුක් වලින් එක දිගට දුක් වෙන හිතට රැකවරණයක් තියෙනවා. තමන්ටම තමන්ගේ පැත්තෙන්ම විසඳුමක් තියෙනවා. ගිහිලා රැඳෙන්න තැනක්, ආරක්ෂා සහිත තැනක් තියෙනවා. ඒකින්ද හැබැයි ඒක පුහුණු කරලා තියෙන්න ඕනේ. ඒකින්ද සමාධිය පුහුණු කිරීමේ තියෙන වටිනාකම ගැන කතා කරා. ඉතින් තුන්වෙනි කාරණාව විදිහට අපි මේ නිමිත්ත කෞසල්‍යතාවය කියන එක, නැත්තම් ඒ භාවනා අරමුණ රැක ගැනීම කියන එක ගැන බොහෝ වශයෙන් සාකච්ඡා කරා. ඒ වගේම හැකිලිච්ච හිතක්, දුර්වල වෙච්ච හිතක් කොහොමද නැවත වාරයක් ඒ ක්‍රියාවෙහි යෙදෙන මට්ටමට සකස් කරන්න කියලා බෝධිඅංග වර්ධනය කරන එක ගැන කතා කරා. ඒ වගේම නොසන්සුන්තාවයට වීර්ය වර්ධනය වෙච්ච හිතක් කොහොමද නැවත සමාහිත තත්වයකට පත් කරගන්නේ කියලා බොජ්ජංග ආශ්‍රයෙන් කතා කරා. ඉතින් මේවා ඊළඟට හිත සතුටු කරන්න ඕන සංවේග වස්තුන් ගැන කතා කරා. අෂ්ට සංවේග වස්තු ගැන කතා කරා. මේ හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වුණේ නිවසේ ඉන්න මේ කාලයේ අපිට පුළුවන් ද කියලා අපේ චිත්ත සමාධියක් වර්ධනය කරගන්න කටයුතු කරගන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි ඊටම හිමින් බොහොම ප්‍රවේශමෙන් සිද්ධ කරගෙන යන අතරවාරයේදී දැන් අපි සූදානම් වෙන්නේ තවත් කාරණා කීපයක් කතා කරන්න. ඒත් එක්කම ඊටත් මත්තෙන් මට අදහසක් ඇති වෙනවා තමන්ට තවත් අපිට අවශ්‍ය කරන උනන්දු ඇතිවෙන්න මේ සමාධිය තියෙන වටිනාකම ගැන තව චුට්ටක් කතා කරලා හිටියොත් හොඳයි කියලා අද දවසේත්
අපි දන්නවා කෙලෙස් ක්‍රියාත්මක වෙන ආකාර 3ක් තියෙනවා. ඒ පිළිබඳවත් අපි දීර්ඝ වශයෙන් ඉදිරියේදීත් සාකච්ඡා කරනවා නැවත නැවත. ඒ ආකාර 3 තමයි අනුසය, පරිඋත්ථාන සහ ව්‍යතික්‍රමණ කියලා කියන්නේ. අනුසය, පරිඋත්ථාන සහ ව්‍යතික්‍රමණ කියලා කියන්නේ කෙලෙස් ක්‍රියාත්මක වෙන ආකාර 3. අනුසය කියලා කියන්නේ අපි ළඟ නැති, කෙටියෙන් මම මතක් කරන්නම්. මේ වෙලාවේ නැති ඇති වෙන ස්වභාවය තියෙන කෙලෙස්. උදාහරණයක්, මේ බණ අහා ඉන්නකොට බොහෝ විට දැන් මේ වෙලාවේ අපේ තරහ නැහැ. කාටවත් මේ වෙලාවේ තරහක් ඇති වෙන්න කාරණාවක් නැති හින්දා බණ අහා ඉන්න වෙලාවේ තරහ නැහැ. තරහ නැහැ කියලා කියන්නේ තරහෙන් හිත සම්පූර්ණයෙන් පිරිසුදු වෙලා තියෙන්නේ. හැබැයි තරහ නැහැ කියලා කිව්වට රහතන් වහන්සේට තරහ නැහැ. හැබැයි තරහ ඇති වෙන ස්වභාවය තියෙනවා. පොඩි දෙයක්, නුරුස්සන දෙයක් මේ දැන් සිද්ධ වුණොත්, කවුරු හරි අඩුම ගානේ ටිකක් සද්දෙන් කැස්සොත් සමහරට ගොඩක් තරහ යන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ තරහ යන ස්වභාවය තියෙනවා. ඒතකොට තරහ යන ස්වභාවය තියෙන මේ වෙලාවේදී තරහ තියෙන්නේ අනුසය වශයෙන් කියලා කියනවා. හරිද? ඒ කියන්නේ ස්වභාවයයි තියෙන්නේ. හරියට මම ඔකට කියන්නේ ටකරමක සද්ද ඇහෙන ගතිය තියෙනවා. ටකරමක තියෙනවා සද්ද ඇහෙන ස්වභාවය. වතුර වැටුනොත්, වතුර වැටෙන්නේ නැති වෙලාවට සද්ද නැහැ. හැබැයි අපි කියනවා මේකට වතුර වැටුනොත් නම් සද්ද ඇහෙන ගතිය තියෙනවා කියලා. අන්න ඒ වගේ අපේ හිතේ කෙලෙස් උපදින ස්වභාවය, හරියට සද්ද ඇහෙන ටකරම වගේ ඒ වෙලාවේ සද්ද නැහැ, කෙලෙස් උපදින ස්වභාවය තියෙනවා. අන්න ඒ ස්වභාවයට කියනවා අපි අනුසය කියලා. ඒතකොට එහෙම ස්වභාවයේ තියෙන මේ හිතේ තියෙන ස්වභාවයේ තියෙන දෙයක්කට අදාළ අරමුණක් ආපු ගමන්, දැන් තරහම හොඳයි උදාහරණයක් ගත්තහම, තරහට හේතු වෙන දෙයක් අපිට ආපු ගමන් මොකද වෙන්නේ? තරහ එනවා. තරහ ආවට අපි වචනයෙන් හෝ ක්‍රියාවෙන් පිට කරන්නේ නැහැ. ඒ කියන්නේ ක්‍රියාත්මක භාවයට යන්නේ නැහැ, හිත නොසන්සුන් වෙනවා. අන්න ඒ හිත නොසන්සුන් වෙලා මේ තරහ වැඩි වෙන්න ඕන ක්‍රියාත්මක භාවයට යන්න අපි කියනවා සීමාව පයින්නවා කියලා. ඒතකොට තමයි කියන්නේ සීමාව පැන්න මං ඉවසුවා මට ඉවසන්න පුළුවන් සීමාව පැන්න, ඊට පස්සේ මම ගැහුවා හරි බැන්න හරි කියලා කියනවා. ඔන්න ඔය සීමාව ක්‍රියාත්මක භාවයට ඕන වැරද්දක්, තරහ විතරක් නෙවෙයි, ප්‍රාණඝාතයක්, අදත්තාදානයක්, කාමිත්‍යාචාරයක්, මුසාවාදයක්, පිසුනා වාචයක්, පරුසා වාචයක්, සම්ප්‍රප්පලාපයක්, ඕනම කාරණාවක් ක්‍රියාත්මක භාවයට යන්නේ ඔන්න ඔය විදිහට එක දිගට වැඩි වෙලා තමයි ක්‍රියාත්මක භාවයට යන්නේ. කඩාගෙන යනවා වගේ හරියට නිකන්. අන්න ඒ ක්‍රියාත්මක භාවයට ගියාම කියනවා ව්‍යතික්‍රමණ මට්ටමට ගියා කියලා. ඔන්න දෙක අතරේ, අනුසය සහ ව්‍යතික්‍රමණ අතරේදී තමයි මේක වර්ධනය වෙන්නේ. ඒ කියන්නේ අකුසලයේ වැඩෙන්නේ. අකුසලයේ වැඩෙන කාලෙදී ඒක පොඩි කාලයක් වෙන්නත් පුළුවන්, දීර්ඝ කාලයක් වෙන්නත් පුළුවන්. ඒ කාලය තුල හැබැයි මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්දච්ච කියලා කියන සංසුන්කම, මේ හතරම වැඩි වෙනවා. ඇත්ත වසන් කරන ස්වභාවය, පාපයට බය නැති ස්වභාවය, පාපයට ලැජ්ජා නැති ස්වභාවය සහ නොසන්සුන්කම. එතකොට මේ හතරම වැඩි වෙනවා. මෙන්න මේ නොසන්සුන්කම අඩු කරන්න එකක් අඩු වෙනකොට අනිත් දේවල් අඩු වෙනවා මේකේ. එතකොට හිත නොසන්සුන් වෙලා තමයි සීමාව පනින්නේ. හරිද? සීලයෙන් කෙරෙන්නේ අර විතික්‍රමන මට්ටමට යන එක නවත්තන එක. විතික්‍රමන මට්ටම සිද්ධ වෙන්නේ නැති වෙන්න නවත්තන එක. සමාධියෙන් කෙරෙන්නේ මෙන්න මේ පරිඋත්ථාන අවස්ථාවේදී, අනුසය පරිඋත්ථාන අවස්ථාවේදී මේ විදිහට අපි හිතමුකෝ ලොකු කම්පනයකට ගිහිලා තමයි මේක කඩාගෙන යන්නේ කියලා. අන්න ඒක අඩු කරනවා. හිතේ නොසන්සුන් භාවය අඩු කරනවා. හිතේ නොසන්සුන් භාවය අඩු කරන්න වෙන්නේ මොකද්ද? අර සිල් කැඩෙන මට්ටමට යන්න තියෙන ඉඩ කඩ සමාධියෙන් අහුරලා දානවා. ඒ කියන්නේ වීරයකින් තොරවම වාගේ සිල් රැකෙන ස්වභාවයක්, වැරදි වැඩවලින් අත මිදෙන ස්වභාවයක්. අපි දන්නවා වැරදි වැඩවලට අපි කිට්ටු වෙනකොට ටික මොකද වෙන්නේ? වැරදි වැඩවලට අපි ටික කිට්ටු වෙනකොට මොකද වෙන්නේ? හිත එන්න නොසන්සුන් වෙනවා. මතක් කරලා බලන්න. මොන හරි පුංචි හොරකමක් කරන්න සූදානම් වුණා. පුංචි උනත් හොරකම නම් හොරකමයි. අපි දුක මල්ලත්තක් කඩන්න ලෑස්ති වුණා අනුන්ගේ වත්තකින්. එතකොටම කියාගෙන යන්නේ මාව මන්නියන් කවුද එනවා වගේ සද්දයක් කරන මාව ගිඩි කාලා ගැහුණා කියලා. අන්න ඒ ගැහිම තමයි මේ හුස්ම ගන්න වේගය වැඩි වෙලා අපේ නොසන්සුන්කම් වැඩි වෙනවා අකුසල් හමුවේ. අන්න ඒ නොසන්සුන්කම නැති වෙන, එතකොට ක්‍රියාත්මක භාවයට යන්නේ මේ නොසන්සුන්කම් වැඩි වෙන. තරහ ගිහිල්ලා හිත නොසන්සුන් වෙන්න මොකද වෙන්නේ? ක්‍රියාත්මක භාවයට යන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි.
එතකොට ක්‍රියාත්මක භාවයට යන්නේ ඔන්න ඔය නොසන්සුන්කම් ඉක්මවා ගිහිල්ලා ඉවසන්න බැරි මට්ටමට ගිහිල්ලා. එතෙන්ට යන්නේ නැහැ සමාධිය වර්ධනය කරන කෙනෙක්ගේ. ඒකයි මම නිබඳව කියලා තියෙන්නේ නිරතුරුව කියලා තියෙන්නේ අත්හදා බලන්න කියලා. වෙනද තරහ ගිය තැන්වලදී තරහ යන්නේ නැති, තරහ අඩු වෙලා තියෙන, තරහෙන් ක්‍රියා කරන්නේ නැති, වෙනද දුක් හිතෙච්ච තැන්වල ඇඬෙන්න ආපු තැන්වල ඇඬෙන්නේ නැති ස්වභාවයටපත් වෙන, තමන්ට ඉවස ගන්න බැරි ඊර්ෂ්‍යාවක් ආවා නම් ඒවා ඇති වෙන්නේ නැති තත්යකටපත් වෙන මේ කෙලෙස් ධර්මයන් යටපත් වෙන ස්වරූපයක් සමාධියේ තියෙනවා. ඒක ගැන අපි තවත් කතා කරමු. ඉතින් ඒකින්ද ඔය අපි කතා කරගත්ත උපක්‍රම යොදලා චිත්ත සමාධිය වර්ධනය කර ගැනීමේ වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යන්න ඕන. අද දවසේ අපි ඉතිරි කාරණා කීපයට හිත යොමු කරනවා. අපි දන්නවා හිත මැදිහත් ස්වභාවයකට පත් වෙන අවස්ථා තියෙනවා. අර ඉන්ද්‍රිය සමාන තත්ත්වයට පත් වෙලා බොජ්ජංග නිවැරදි ආකාරයට පස්සද්ධිය ආදී වඩන්න ඕන වෙනකොට එහෙම වඩලා ධම්මවිජය වීරිය ප්‍රීති කියන බොජ්ජංගයන් වඩන්න ඕනකොට ඒවා වඩලා ඒවා අඩු කරන්න ඕනකොට අඩු කරලා හිත මැදිහත් තත්ත්වයට ආවා කියලා දැනගන්නකොට යම්කිසි කෙනෙක් මේ මැදිහත්කම ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වෙලාවේදී ඒ තැන්වලදී කරන්න ඕන දේ කරන්න ඕනේ. හිත හැම දෙයකම මැදිහත් භාවයට පත් වෙනවා කියලා දැනගත්තොත් එහෙම සමයේ අජ්ජුපෙක්ඛනතා කියලා කියන්නේ ඒකයි. මැදිහත් වුණාම සිත ඒ මැදිහත් භවයේම ඉන්න තරමට අපි දක්ෂ වෙනවා. මේ ඔක්කොම කරන්න තමන්ගේ හිත ගැන තමන්ගේ යම්කිසි ගවේෂණශීලී දැක්මක් තමන්ගේ හිත තමන්ගේ තුලින් දකින්න අමාරුම දේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සුදුද්ද සංසුනී සුනං යත්ත කාම නිපාතිනං චිත්තං රක්ඛේත මේදාවී චිත්තං ගුත්තං සුඛාවහං කියලා දේශනා කරපු ගාථා ධර්මයට අනුව දකින්න ඊටාම අමාරු නොයේකුත් අරමුණු වලට හැම වෙලේම යන මේ හිත රැකගන්න නුවණැත්ත විශාල සුවදායක තත්ත්වයකට පත් වෙන්න පුළුවන් කියන තේරුම තමයි මේ ගාථා ධර්මයේ තියෙන්නේ. දකින්න ඊටාම අමාරු නොයේකුත් යත්ත කාම නිපාතින නොයේකුත් කාම අරමුණු වලට නිබඳව දුවන්න හදන මේ හිත. චිත්තං රක්ඛේත අවවාදයක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන චිත්තං රක්ඛේත මේධාවී නුවණැත්ත හිත රැකගන්න චිත්තං ගුත්තං සුඛාවහං විශාල සුවදායක තත්ත්වයකට පත් වෙන්න පුළුවන් කියන කාරණාව. ඉතින් ඒකින්ද අපේ හිත සමාධිය වර්ධනය කරගෙන ආරක්ෂා කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඊටා දක්ෂ වෙන්න ඕනේ. ඉතින් මේ සඳහා තමයි අපි මේ ඔක්කොම කාරණා සාකච්ඡා කරේ. එතකොට උපේක්ෂාවේ හිත වැටලා තියෙනවා නම් ඒ වෙලාවේදී මැදිහත් භාවයේ හිත වැටලා තියෙනවා නම් අපි දැනගන්න ඕනේ මම මැදිහත් භාවයේ ඉන්න ස්වභාවයක් තියෙනවා. එහෙනම් මෙහෙම මේක ඉස්සරහට අරගෙන යන්න ඕනේ කියලා ඒක ආරක්ෂා කරගන්න ඕනේ. ඊළඟට අපිට තියෙන වටිනම කාරණාවක් පිළිබඳව තව මතක් කරන්නයි සූදානම් වෙන්නේ. අසමාහිත පුද්ගල පරිවර්ජනතා කියන එක. පාප මිත්‍ර සේවනය කියන්නේ බොහෝම නරක දෙයක්. අපි දන්නවා ඇයි ඒක නරක දෙයක් කියලා කියන්නේ සංසාර ජීවිතයේ කරගත්ත නොයේකුත් පුරුදු කරපු අකුසලයන් තියෙනවා. ඒ අකුසලයන් වලට හිත નિરાයාසයෙන්ම ඇදිලා යන ගතියක් තියෙනවා. එතකොට ඒ નિરાයාසයෙන් මේ අකුසලයන්ට ඇදිලා යන හිත අමාරුවෙන් මෙල්ල කරගෙන තමයි මේ කුසලයක් වර්ධනය කරගන්නේ. වර්ධනය කරන අය තමයි දන්නේ මේ කුසලයක් වර්ධනය කරන්න කොච්චර අමාරුද කියලා. ඔය නිකන් ඉන්න අයට ඕකේ අමාරුකම් දැනෙන්නේ නැහැ. එතකොට වර්ධනය කරන අය තමයි ඒක දන්නේ. එතකොට ඒ වර්ධනය කරගන්න උත්සාහ කරන කෙනෙක්ව ආපස්සට අදින ස්වරූපයක් හරිද තියෙනකොට ඒ කියන්නේ මේකට මම කියන උදාහරණය තමයි සැඩපහරක් හඹාගෙන සැඩපහරක් කපාගෙන ඉදිරියට යනවා වගේ තමයි කුසලයේ වර්ධනය කරන කෙනා. එතකොට එක තැනක නැවතිලා ඉන්නත් වීරියක් තියෙන්න ඕන. අපි තුන් මහන්සි එක තැනක ඉන්න ඕන. දැන් සැඩපහර පල්ලෙහාට ගලන්න. නමුත් ඒකටත් වීරිය කරමින් ඉන්න ඕන. නැත්තම් යන්නේ පස්සට යන එක. ඒතර පාප මිත්‍රයා කියලා කියන්නේ මේ උඩට යන්න හදන කෙනාව කකුලෙන් අදිනවා. ආපස්සට අදිනවා. අන්න ඒ වගේ කෙනෙක්. ඒ මොකද ඔය සුරාපානය කියන දේවල් වලට, සල්ලාලකම් වලට, දූකෙලියට, තවත් නොයේකුත් කෙලෙස් උපදින දේවල් වලට එක එක දේවල් වලට වර්ණනා කරමින් ඒ දේවල් වර්ණනා කරමින් ඒ වගේ අගය පහදා දෙමින් පාප මිත්‍රයාගේ ස්වභාවය තමයි එයා තමන්ගෙන් ලබාගත යුතු වාසි ලබා ගන්න උත්සාහ කරනවා. කපටිව තමන්ගේ පැත්තෙන් අවශ්‍ය වෙලාවට කපටි විදිහට කතා කරලා ඒ වගේ තමන්ට අවශ්‍ය කරන දේ සිද්ධ කරගන්න හදන විතර නෙවෙයි අපාය සහාය වෙනවා. අපි දන්නවා පාප මිත්‍රයෝ ඊ타ත්ම
සමහර අය ඉන්න තමන්ගේ යමක් අරගෙන යන්නම එයාට කියනවා අඤ්ඤුදත්තහර කියලා. තව කෙනෙක් ඉන්නවා වචනේ පරම කොට තියෙන වචී පරම කියලා කියනවා. ඉතින් එයාලගේ ස්වභාවය තමයි තමන්ගෙන් යමක් අරගෙන යන්න බෑ. ඒ සමහර මිත්‍රයෝ ඉන්නවා ආවොත් තමන්ගේ පැත්තෙන් මොන හරි උස්සගෙන යන්නමයි හදන්නේ. වක්‍රව උපක්‍රමශීලීව තමන්ගේ ගොඩ ගහ ගන්නවා. ඒවට හරි අපූරු ක්‍රමවේද පාවිච්චි කරනවා. ඉතින් ධර්මයේ තියෙන යාලව හඳුනා ගන්න විදිහ. ඒ කියන්නේ පොඩි දෙයක් ලබා දීලා ලොකු දෙයක් ලබා ගන්න අය ඉන්නවා. පොඩි දෙයක් ලබා දීලා දන්නවා මට ලොකු ලාභයක් ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ විදිහට කපටිකම් කරන අය ඉන්නවා. එතකොට අනුප්පිය භානී කියලා කියන්නේ හොඳ දේ කරත් නරක දේ කරත් ඒ පැත්තට වැඩ. ඒ මොකද අර හිත දිනාගෙන ඉන්න ඕන හින්දා. හරිද? හිත දිනාගෙන ඉන්න ඕන හින්දා හොඳ දේ කරත් නරක දේ කරත් ඒ පැත්තට වැඩ. ඉතින් ඒ කියන්නේ දැන් අපි නරක දෙයක් කරනවා නම් හරියාලුවෙක් නම් නරක දේ ගැන විරුද්ධ වෙලා ඒක නවත්තන්න කටයුතු කරලා දෙන්න ඕනේ නෑ. එහෙම කරන්නේ නෑ. ඊළඟට අපාය සහය කියලා කියන්නේ ආපස්සට අදින සුරාපානය ආදී නරක දේවල් වලට පොළඹවන කෙනා රස්තියාදුවේ යවන්න ඒ කියන්නේ නොකල්හි වීති සංචාරය කරන්න පොළඹවන අය ඒ ඔක්කොම අපාය සහය යාළුවෝ. ඉතින් මේ වගේ පාප මිත්‍රයන්ගේ ඇසුර පැහැදිලිවම ආපස්සට අදින එක. ඒක අපි මම ඒක කිව්වේ සාමාන්‍ය ජීවිතයේ. නමුත් සමාධිය වඩන කෙනා කියන්නේ සාමාන්‍ය ජීවිතයේ කියන එක නෙවෙයි. ඊට වැඩි චුට්ටක් ඔබට ගිය කෙනෙක් සාමාන්‍ය ජීවිතයේ කාලා බීලා නාලා ඇඳලා ඉන්න අයට තමයි අර කියන අර පාප මිත්‍රයන් ගැන අපි කතා කරේ. මෙතනත් තියෙනවා පාප මිත්‍රයෝ කියලා මෙතන සඳහන් කරන්න බෑ. ඒකයි අසමාහිත පුද්ගල පරිවර්ජනතා කියලා තියෙන්නේ. හරි සමාහිත හිත එකඟ කරගන්න උත්සාහ කරන්නේ නැති හිත එකඟ වෙන්නේ නැති සමාධියක් වඩන්නේ නැති පුද්ගලයන්ව මේ උසස් තත්ත්වයට යන්න ඉන්න පුද්ගලයා විසින් මගහැර සිටීමක් සිද්ධ කරන්න ඕනේ. මගහැර සිටීමක් කියලා කියන්නේ හිතට ඒ කියන දේවල් ගන්නේ නැතුව එයාලව ඈත් කරලා තබා ගැනීම පුළුවන් නම් පරිසරයෙන් ඈත් වුණත් ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද හේතුව එයාලා කවදාක්වත් සමාධියට පක්ෂව කතා කරන අය නෙවෙයි. ඒවා කරන්න ගියත් නිග්‍රහ කරනවා. එයාලා ඒ කරන දේවල් පිළිබඳව ඊටාම දැඩි ආපස්සට ඇදීමක් කරනවා. අයියෝ අකරලා ඇති වැඩේ මොකද්ද? ඇස් දෙක පියාගෙන ඉඳලා හරියනවද වැඩක් කරන්න නැතුව අන්න ඒ වගේ දේවල් සහ නිබඳව වෙනත් ධර්ම කරුණු ගෙනල්ලා මේ කියන මේ සමාධියේ තියෙන වටිනාකම ගැන වචනයක්දු නොදොඩා ඒකේ තියෙන නොවටිනාකම් ගැන බොහෝ වශයෙන් කතා කරමින් කටයුතු කරන පුද්ගලයෝ තමයි. මොකද එයාලා සමාහිත පුද්ගලයෝ නෙවෙයි හින්දා. එහෙනම් එයාලගෙන් පරිස්සම් වෙන්න ඕනේ. අපිට ඇත්තටම අපේ ජීවිතය ගෙනියද්දී අපේ ළඟ ඉන්න අයව අපිට හරියට බලපානවා ජීවිතේ නිවැරදි කරගන්න. මොකද ළඟ ඉන්න අය බලපාන්න පින්නන්නේ අපේ තුල තියෙන මේ එක්තරා ආපස්සට අදින බලවේග ටිකට ලොකු තල්ලුවක් ඕන වෙනවා අනිත් පැත්තට යන්න. ඒ කියන්නේ අවශ්‍ය කරන පැත්තට යන්න. ඉතින් ඒ තල්ලුවේදී පොඩි සාධකයක් පවා ලොකුවට බලපානවා. මොකද ඒ හැම සාධකයක්ම අපි ආපස්සට ඇදගෙන යන හින්දා පොඩි සාධකයක් පවා හරියට බලපානවා. ඉතින් ඒක ගැන අපි ගොඩක් විමසිල්ලෙන් බලලා කටයුතු කරන්න ඕනේ. කොහොම හරි කරලා අවශ්‍ය කරන කඩයිමට යන්න බාධා වෙන දේවල් අයින් කරගන්න ඕනේ. ඒකින්ද සමාධිය ගැන කතා කරන්නේ නැහැ. අපි දන්නවා අපිව පෙළඹෙන්න ඕනේ. හරිද? සමාධිය ගැන කතා කරන්නේ නැහැ. සමාධියේ අත්දැකීම් ලබන්නේ නැති, එහි තියෙන වටිනාකමක්වත් දන්නේ නැති අය හම්බුනහම කතා කරන්නේ නැහැ. ඒකට විරුද්ධව තමයි කතා කරන්නේ. ඒකයි අසමාහිත පුද්ගල පරිවර්ජනතා. ඒ අයගෙන් අපි අත මිදෙන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ඒ වගේම තමයි සමාහිත පුද්ගල සේවනතා. ඒකේ අනිත් පැත්ත චිත්ත සමාධියක් වර්ධනය කරපු කරුණා මෛත්‍රිය තියෙන අය ඉන්නවනම් මේ ලෝකේ එයාලාට දැනෙන්නේ ලෝකේ තියෙන ලොකුම වස්තුව තමයි මේ චිත්ත සමාධිය කියලා. ඇයි එයාලා මේ බාහිර පරිසරයත් එක්ක පුළුවන් තරම් දඟලලා සතුට හොයලා බැරි තැන තමයි තමන් සතුට උපදවාගෙන ඇතුළාන්ත ප්‍රීතියකින් ඇතුළාන්ත සතුටකින් ඇතුළාන්ත ප්‍රීතියකින් මේ සමාධියත් එක්ක වාසය කරන පිරිසක් තමයි. ඒක දන්න හින්දා මේ පොඩි දේවල් වලින් ලොකු සතුට හොයන්න ගිහිල්ලා අන්න අර අමාරුවේ වැටිච්ච කට්ටියක් ඉන්නවා.
ඒ කට්ටිය තව අමාරුවේ වැටෙන්නත් තියෙනවා කියලා දැනගෙන මොකද කරන්නේ? මේ අය තමන්ගේ අභිවෘද්ධිය පැත්තකින් තියලා පවා අනිත් අයට උදව් උපකාර කරන්න සූදානම් වෙනවා. තමන්ගේ අභිවෘද්ධිය පස කළා අනිත් අයට උදව් උපකාර කරන්න සූදානම් වෙනවා. ඒ අය හැම වෙලේම සමාධිය ගැන කතා කරනවා. නිවසකට ආවත් බලන්න මේ පින්වන්ත අයත් එක්ක චිත්ත සමාධියක් ගැන කතා කරන අය ඉන්නවද කියලා පොඩ්ඩක් බලන්න. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි ඒක කොච්චර දුර්ලභ අවස්ථාවක්ද කියලා. ඒකින්ද සමාහිත පුද්ගලයන්ගෙන් වෙන සේවය ගැන අපි හොඳින් විමසමු කොයිතරම්නම් අපිට බලපෑමක් කරනවද කියලා. අපිත් එක්ක අපිව ආශ්‍රය කරනවා නම් චිත්ත සමාධිය වඩපු චිත්ත සමාධියෙන් ප්‍රයෝජන ගත්ත අය අපිව ආශ්‍රය කරනවා නම් පැහැදිලිවම එයාලා යහපත් ජීවිත ගත කරපු අය වෙන්න ඕනේ පළවෙනි එක. එතකොට චිත්ත සමාධිය වඩපු නැති කෙනා කියන්නේ අයහපත් අය කියන එක නෙවෙයි. සමහර ඉතා යහපත් අය ඉන්නවා පුහුණු කරලා නැහැ. ඒකයි මේක කියන්නේ මෙතන පාප මිත්‍ර කතාවක් නෙවෙයි තියෙන්නේ. පාප මිත්‍රයා කියලා කියන්නේ මම ඒකයි පාප මිත්‍රයෝ 4 දෙනා ගැන යම්කිසි මතක් කිරීමක් කරේ. පාප මිත්‍රයා කියලා කියන්නේ යම් ආකාරයකින් තමන්ගේ ජීවිතය ආපස්සට අදින පුද්ගලයෝ. ඒ කියන්නේ අපාය සහාය පුද්ගලයෝ. අපායට උදව් කරන. නමුත් මෙතන අසමාහිත පුද්ගලයෝ කියලා කියන්නේ පාප මිත්‍රයෝ කියන එක නෙවෙයි. සමාහිත පුද්ගලයා කියලා කියන්නේ බොහෝ වටින කල්යාණ මිත්‍රයෙක් වෙනවා හැබැයි. නමුත් අසමාහිත පුද්ගලයා අපේ සමාධියට බාධා කරනවා. ඒ කියන්නේ එයාට මේ සමාධිය වටිනාකම් තේරෙන්නේ නැහැ. එයා බොහෝ යහගුණ තියෙන ඕන තරම් අපේ රටේ වුණත් ඉන්නවා ඊටමත් යහපත් ගතිගුණ තියන අය ඉන්නවා. ඒ ඊටමත් යහපත් ගතිගුණ තියෙන අය සමහර අය මේ එහෙමටම මේ චිත්ත සමාධිය වර්ධනය කළ නැහැ. හැබැයි එයාලා ඒක පුහුණු කරලා නැහැ. හැබැයි යම් හේයකින් චිත්ත සමාධිය වර්ධනය කරන්න එයාලා සූදානම් වුණොත් ඉක්මනට ඒ සමාධිය වැඩෙනවා. මොකද එක සීමාවක නැවතිලා ඉන්න අය. හැබැයි එයාලා එතෙක් මොකද ඒකේ ලබන සමාධියෙන් ලැබිය හැකි පන්නරය ලැබිලා නැති හින්දා සමාධියෙන් ලැබිලා තියෙන ලාභය ලැබිලා නැති හින්දා මේ අය ඒ ගැන කතා කරන්න මානසිකාරයන් උපදින්නේ නැහැ. සිත් පහළ වෙන්නේ නැහැ. සිත් පහළ වෙන මානසිකාරයන් එයාලා ළඟ නැත්තේ ඒක ලැබිලා නැති හින්දා. ඉතින් ඒක හින්දා අපි බලන්න ඕනේ මේ සිත් පහළ කර ගැනීම සඳහා ඒ මානසිකාරය ඇති කරගන්න සමාහිත පුද්ගලයන්ව ආශ්‍රය කරන්න. ඒ අයත් එක්ක ආශ්‍රය කරනකොට ඒ අය අපිට ලබා දෙන දේ හැම වෙලාවකම වගේ එයාලගේ මානසිකාරය තියෙන්නේ චිත්ත සමාධිය තරම් වටින දෙයක් තවත් නැහැ. ධර්මාබෝධය තරම් වටින දෙයක් තවත් නැහැ. ඒ වටිනාකම් දැනෙනවා. අපිට කියන්න බලන්න අපි සාමාන්‍ය කෙනෙක් හම්බුනහම යාළුවෙක් හම්බුනහම නැත්තම් සාමාන්‍ය පුද්ගලයෙක් හම්බුනහම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි ක්‍රියාත්මක වෙන්නේ කොයි විදිහටද හැම වෙලාවකම ඒ අයගෙන් අවශ්‍ය කරන වටිනම දේ නැත්තම් අපි ළඟ තියෙන වටිනම දේ අපි යාළුවට කියන්න උත්සාහ කරන හැම වෙලේම. අපේ ජීවිතේ අපිට වටින දේ අම්මා නම් මට වටින්නේ එයා වැඩියෙන් කතා කරන්නේ අම්මා ගැන. යම්කිසි රැකියාවක් නම් වටින්නේ රැකියාව ගැන. යම්කිසි ආයතනයක් යම්කිසි ප්‍රදේශයක් නම් යම්කිසි රටක් නම් වටින්නේ වටිනාකම් දැනෙන්නේ වාහනයක් ගැන නම් ඒ වාහනේ ගැනමයි කතා කරන්නේ. එතකොට අපිට ලෝකේ වටිනාකම් දැනන තැන් ගැන අපේ කතාව සහ අපි අනිත් අයට මෛත්‍රියෙන් යුක්ත නම් කරුණාවෙන් යුක්ත නම් ඒ අයටත් ඒ දේම ලබා දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒකට සමාහිත පුද්ගලයෙක්ගේ ස්වභාවය තමයි එතුමා අනිවාර්යයෙන්ම චිත්ත සමාධියෙන් ලබන ප්‍රීතිය ලබන කෙනෙක්. ලැබපු කෙනෙක්. එතෙන්ට එන්න එයා ගත කරලා තියෙන්නේ යහපත් ජීවිතයක්. අන්නේ යහපත් ජීවිතය ගත කිරීම නිසා එයාට ඒ සමාධිය ප්‍රබලව දැනලා තියෙනවා, හැදිලා තියෙනවා. එහෙනම් එයා යහපත් කෙනෙක් වෙන්න ඕනේ. අන්න ඒකද එයා ආපු ක්‍රමයේ දන්නවා. එතකොට යම් කිසි විදිහකින් අපිට එවැනි වටින කල්යාණ මිත්‍රයෙක් ලැබුණොත් එහෙම එයා හැම වෙලේම අපිත් එක්ක කතා කරන්නේ මොකද්ද? මෙන්න මේ සමාධියේ තියෙන වටිනාකම. මේ සමාධියේ තියෙන ප්‍රයෝජනය. ඉතින් ඒ විතරක් නෙවෙයි ඒකින්ද යහපත් ගතිගුණ කෙරෙහි අපිව පොළඹවනවා. එයා බොහොම මෛත්‍රී සහගත කෙනෙක් වෙනවා. අන් අයගේ යහපත සඳහාම පිළිපන් කෙනෙක් වෙනවා.
ඒකින්ද මොකද කරන්නේ සූදානම් වෙනවා හැම වෙලේම මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරන්න. එතකොට අන්න ඒකට අවශ්‍ය ඉඩහසර හදාගන්නවා අපිව දැක්ක වෙලාවක අහපු වෙලාවක නිකමට හරි අහනකෝ භාවනාවක්වත් කරන්න හිතේ නැද්ද? ඔය වගේ දැන් අපි මානසික පීඩාවකට ලක් වෙලා ඉන්නවනම් යම්කිසි කෙනෙක්ව දැක්කම ඔය ඔක්කොම හරියනවා භාවනා කිරීමෙන් කියලා. ඒකේ ಗುಣ කියන හැම වෙලේම භාවනාවේ ಗುಣ කියනවා, හොඳ ගති ගුණ වල තියෙන වටිනාකම් කියනවා. මේ වගේ ගොඩාක් දේවල් අපේ ජීවිතවලට එකතු කරගන්න උදව් උපකාර කරනවා හරියට ඔන්න ඔය සමාහිත පුද්ගලයන්. ඒ විතරක් නෙවෙයි එයාලගේ හැසිරීම පවා කතා කරනකොට ඇවිදිනකොට අපිත් එක්ක එකතු වෙලා කටයුතු කරනකොට හොඳට අපිට දැනෙනවා මෙයාගේ මොකක් හරි වෙනසක් තියෙනවා කියලා. එයා හැම වෙලේම අවවාදයට වැඩිය ආදර්ශය උතුම් කොට සලකන කෙනෙක්. අවවාදයට වැඩිය ආදර්ශය උතුම් කොට සලකන කෙනෙක්. ඉතින් ඒ කතාබහේ ඒ හැම වෙලේම වැඩක් කරනකොට තියෙන තීව්‍ර ස්වභාවය අපිට හොඳට අත්දකින්න පුළුවන්. එයාලා වගේ අයත් එක්ක වැඩ කරනකොට ඒ වැඩේටම ඒකාග්‍ර වෙලා හිත විසිරවා ගන්නේ නැතුව මහා පුදුමාකාර විදිහේ ලොකු කටයුත්තක නියැලිලා ඉන්න ස්වභාවයක් තේරෙනවා. ඒ කරන වැඩේ ලොකු නිමාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් ගැන අපි ඉතාම හොඳින් තේරුම් ගත යුතුව තියෙනවා. මොකද අපේ ජීවිතයට ගොඩක් දේවල් ඒක රාශී කරගන්න පුළුවන්කම තියෙනවා. ඔය විදිහට අපි දැනගෙන කටයුතු කරොත් එහෙම. ඉතින් ඒක හින්දා ඒ දන්න මිනිස්සුන්ව ආශ්‍රය කිරීම අනිවාර්යයෙන්ම අපි හිතන්නෙම නැතුව ඒ වගේ වෙච්ච බොහෝ අය ඉන්නවා. නොහිතන වෙලාවක නොහිතපු අවස්ථාවක ඇහිච්ච පුංචි බණක් හින්දා පුංචි අවවාදයක් හින්දා මුළු ජීවිතේම අනිත් පැත්තට හරවගත්ත. මුළු ජීවිතේම සම්පූර්ණ විශාල පරිවර්තනයක් කරගත්ත අය ඉන්නවා. ඒ සමාහිත පුද්ගලයෝ හින්දා. ඒ සමාහිත පුද්ගලයෝ අනිත් එක එයාලගේ අනුශාසනාව තුලත් එයාලා අපිට යමක් කියලා දෙනකොටත් ඒ කියලා දෙන එක තුල ප්‍රායෝගිකත්වයක් තියෙනවා. මේතෙන්ට ළඟා වෙන්න මෙන්න මෙහෙමයි කියලා. ඉතින් අන්න ඒ ප්‍රායෝගිකත්වයන් තුල තමන්ගේ ජීවිත ඒවා මේ නොසන්සුන් වෙලා කෑ ගහලා දඟලලා කරන ඒවා නෙවෙයි. තමන්ට ලැබිච්ච ඒ සහනය අන් අයට ලබා දීම සඳහා කටයුතු කරන කෙනෙක් තමයි සමාහිත පුද්ගලයෙක් කියලා කියන්නේ. එතකොට අපි චුට්ටක් දැනගන්න ඕන පරිවර්ජනතා කියන්නේ එළවල දාන්න කියන එක නෙවෙයි. පරිවර්ජනතා කියන්නේ තරහ වෙන්න ඕන කියන එක නෙවෙයි. අසමාහිත පුද්ගල පරිවර්ජනතා කියන්නේ කට්ටියකින් ඒ කට්ටියව තමන්ගේ ජීවිතයට එකතු කරගන්න එපා වටිනාකම් දීලා. තරහ වෙලා කතා කරන්න එපා කියන එක එහෙම නෙවෙයි. එහෙම බුදුරජාණන් වහන්සේ කොහෙවත් දේශනා කළා නැහැ. අපි වටිනාකම් දෙන්න එපා. පරිවර්ජනතා කියන්නේ බැහැර කරනවා, හිතෙන් බැහැර කරනවා. එයාලගේ උපදෙස් නෙවෙයි උපදෙස් පිළිබඳව එයාලා අපිට ජීවත් වෙන්න කියන දේවල් පිළිබඳව අපි වටිනාකම් තියන්නේ නැහැ. ඇයි තියන්නේ නැත්තේ? එහෙම වටිනාකම් තියලා ප්‍රයෝජනයක් නැති හින්දා. ඉතින් මේ වගේ අපි ඉතා හොඳින් මේ දේවල් පිළිබඳව අධ්‍යයනය කරන්න යා යුතු මග ඒ යා යුතු කළ යුතු දේ කර ගැනීම සඳහා හැම වෙලාවකම අපි ලොකු උත්සාහයක් දරන්න ඕන කරන්න ඕන දේ කර ගැනීම සඳහා. ඉතින් අන්න ඒ උත්සාහය අපේ තුලින් හැම වෙලේම විද්‍යමාන වෙන්න ඕනේ. අපේ මනස හැම වෙලේම අපිව තල්ලු කරන්න ඕනේ. ඒ තල්ලු කරන මට්ටමට හදාගන්න කියලා මම හැමදාම කියන්නේ. අපේ මනස යහපත් දේට තල්ලු කරන්න ඕන අපිව හැම වෙලේම. ඒ තල්ලු කරන தත්ත්වෙට අපි ඉතින් බොහෝ දේවල් කතා කරන්නේ වීරිය හදන්න පුළුවන්. දැන් අපි මේ දේශනාව ඉවරනාට පස්සේ අපි වීරිය හදන හැටි ගැන කතා කරනවා. ඒතර වීරිය හදන්න පුළුවන්. දැන් මේ සමාධිය හදන්න ඕනේ. මේවා ඉබේ පහළ වෙන දේවල් නෙවෙයි. එතකොට සිහිය හදන්න ඕනේ. ධම්මවිජය සම්බොජ්ජංගය කියලා කියන නුවණ හදන්න ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒ ප්‍රීතිය හදන්න ඕනේ, පස්සද්ධිය හදන්න ඕනේ. ඒවා සකස් කරගන්න ඕනේ, උපේක්ෂාව හදන්න ඕනේ, සමාධිය හදන්න ඕනේ. ප්‍රීතිය හදන්න ඕනේ, පස්සද්ධිය හදන්න ඕනේ, උපේක්ෂාව හදන්න ඕනේ. මේවා හැදෙන විදිහට අපි මේ වැඩ කටයුතු ටික සම්පාදනය කරගන්න ඕන. එහෙම නැත්තම් මොනවත්ම කරන්න විදිහක් නැහැ. එහෙම නැත්තම් මොකක්වත් කරන්න විදිහක් නැහැ. ඉතින් මේ පිළිබඳව අපි හොඳින් කරුණු දැනගෙන ජීවිතේ නිවැරදි කරගන්න කටයුතු සිදු කරගන්න ඕනේ. දැන් බලන්න එහෙමනම් අපි
සමාහිත පුද්ගලයින් පන්න යන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍රයෙක් කියලා දැනගත්තාම තමන්ට ලාභයක් උපද්දවලා දෙන කෙනෙක් කියලා දැනගත්තාම එලෙව්වත් නම් ගැලවෙන්න එපා. ඇයි මේ මෙන්න මෙහෙම හිතන්න. මේ හිතුවක්කාර හිත සසරටම වැටෙන්නයි ලෑස්තිය. මේ හිතුවක්කාර හිත තිරිසන්ගත වෙන්නමයි ලෑස්තිය. මේ හිතුවක්කාර හිත අපාගත වෙන්නමයි සූදානම් වෙන්නේ. මොනවා කරලවක්වත් වළක්ව ගන්න බැරි විදිහට මේ හිත මට කරදරකාරී පරිසර සකස් කරනවා. කරදරකාරී වැඩපිළිවෙළවල් ඒ පැත්තට තල්ලුවක් එන විදිහට නරක දේවල් වලට තල්ලුවක් ඇති වෙන විදිහට තරහ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය ආදී බොහෝ දේවල් ජීවිතේට ලං කරලා දීලා හරීම හිරිහැරකාරී කරදරකාරී තත්ත්වයන් ඇති කරනවා. ඉතින් අන්න ඒ තත්ත්වයන් ඇති කරවන එක නවත්වාලීම සඳහා මට හැම වෙලේම කාගේ හරි තල්ලුවක් ඕන වෙනවා. ඒකයි මේ බුද්ධ ශාසනයම කල්යාණ මිත්‍ර ශාසනය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. කල්යාණ මිත්‍රයෙක් විතරක් නෙවෙයි මම කලින් සඳහන් කරා කල්යාණ සහායකයෙක්. මේ ගිය තෙරුන් වහන්සේ තමන්ට හුරු පුරුදු අඹ වනයක් හම්බ වෙනවා මේ ගිය තෙරුන් වහන්සේට. බුදුරජාණන් වහන්සේගේ පිටුපසින් එතකොට මේ පිටුපසින් වැඩම කරන වෙලාවක මේ භවගානකට ඉස්සෙල්ලා තමන් ආශ්‍රය කරපු අඹ වනයක්. ඉතින් මේ අඹ වනය දැකලා උන්වහන්සේට මහා ඇලීමක් මේකට ඇති වෙනවා. උන්වහන්සේ දන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ අභියසට වැඩම කරලා අවස්ථාවක් ලත් විගස මේ අඹ වනයේට කියලා භාවනා කරන්න ඉල්ලනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන්කල් දක්නා නුවණක් ඇති උත්තමයාණන් වහන්සේ දැනගන්නවා මේ කාරණාව අතීත භවයන් වල භවයක මෙතුමා මෙතන රජ කරපු කෙනෙක්. ඉතින් ඒකයි ඒ එතන ගැන ඇලීමක් ඇති වෙන්නේ. සංසාරගත ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් අන්තිමට මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්යාණ මිත්‍රයෙක් හෝ කල්යාණ සහායකයෙක් සූදානම් කරගෙන යන්න කියලා. ඉතින් ඒ වෙලාවේ කවුරක්වත් කල්යාණ මිත්‍රයෙක් කල්යාණ සහායකයෙක් හිටියේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන කමඨහන් අරගෙන මේ ගිය තෙරුන් වහන්සේ ඒ අඹ වනයේට යනවා භාවනා කරන්න. හැබැයි මේ අඹ වනයේට ගියාට පස්සේ නොඒකුත් විතර්ක පහළ වෙන්න පටන් ගන්නවා. අවසාන තීරණය සිවුරෙන් යන්න. බලන්න පින්වත්නි මේ ජීවිතයේ විය හැකි දේවල් මේ තියෙන්නේ. අපි කොයි පැත්තට කොයි මොහොතක කොයි වෙලාවක කොයි පැත්තට ඇදිලා යයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක හින්දාම අපි බොහෝ දේවල් ගැන ඊ타මත්ම සානුකම්පිතව ඊ타මත්ම විමසිල්ලෙන් හොයලා බලන්න ඕනේ. හරිද? විමසිල්ලෙන් හොයලා බලනකොට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා කොයි විදිහටද මේ කටයුතු සම්පාදනය කරලා දෙන්න ඕන තමන්ගේ හිතට කියලා. ඒ මොකද හැම පැත්තකින්ම ආරක්ෂාවක් ඕනේ. අර කරදරකාරී තත්ත්වයට වැටුණට පස්සේ හොඳ වෙලාවට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නවත් යන්න මේ ගිය හාමුදුරන්ට අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. නමුත් හැබැයි බුදුරජාණන් වහන්සේ මේ බව දැනගෙන මේ ගිය තෙරුන් වහන්සේ නැවත මුණ ගැහුණාම සඳහන් කරන නොදැමුණු හිතක් ඇති තැනැත්තෙක් නිබඳව කල්යාණ මිත්‍රයෙක් විතරක් නෙවෙයි කල්යාණ සහායකයෙක්ගේ ආරක්ෂාව තියාගන්න කියලා. කවුද කල්යාණ සහායකයා කියලා කියන්නේ? හරිද? අපේ හිත මුලාවට පත් වුණොත් දැන් තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් අතහැරලා ප්‍රෞಢ භූමියට එන අය ඉන්නවා. මම දන්න එක භික්ෂුන් වහන්සේ නමක්. මේක බුදුරජාණන් වහන්සේ කාලෙත් සිද්ධ වුණා, අද කාලෙත් සිද්ධ වෙනවා. පැවිදි වෙලා අඩුම ගානේ පන්සලකවත් රැඳෙන්නේ නැතුව, එලිමහනකවත් රැඳෙන්නේ නැතුව තට්ට තනියම ඊ타මත්ම සුන්දර වනයක තනියමම මේ උන්වහන්සේ ජීවත් වුණා. හැබැයි වසර ගානකින් පස්සේ අවසාන ප්‍රතිඵලය තමයි ඒ කැලෑවට නුදුරු ගම්මානයක යුවතියක් සමග විවාහ ජීවිතයක් ගත කිරීම. ඒ කියන්නේ සිද්ධ වෙච්ච හැටි පිණ්ඩපාතේ වඩිනකොට දානි පිළිගන්නපු කෙනෙක් කෙරෙහි පහළ වෙච්ච සිතක් නිසාවෙන් චීවරයත් අතහැරලා දාලා ගිහි ජීවිතයකට පත් වෙනවා. ඒ ගිහි ජීවිතයට පත් වෙනකොට කියන කතාව තමයි පැවිදි වෙලාම ඉන්න අවශ්‍ය නැහැනේ. හොඳ උපාසකයෙක් විදිහට, උපාසිකාවක් විදිහට යහපත් ජීවිතයක් ගත කරොත් ප්‍රමාණවත් නේ කියලා. ඒක ප්‍රමාණවත් තමයි. නමුත් පැවිදි ජීවිතයක් එක කවදාකවත් සංසන්දනය කරන්න බෑ. ඇයි සංසන්දනය කරන්න බැරි? ගිහි ජීවිතයක
සිව්පසේ උපයා සපයා ගන්න දරුමල්ලන් පෝෂණය කරන්න. ඒ දේවල් වලට ගත කරන කාලේ ලොකු කාලයක් ගත කරන්න වෙනවා. ඉතින් ඒ ජීවිතයේ අපිට ලැබිච්ච ජීවිතයේ ධර්මයෙන් පෝෂණය වෙන්න කුසලයන් වර්ධනය කරගන්න තියෙන අවස්ථාව ගොඩාක් අඩු වෙනවා ගිහි ජීවිතයක් තුළ. එතකොට ගිහි ජීවිතයක් සහ පැවිදි ජීවිතයක් ගොඩක් කාලය අඩු වෙනවා ගිහි ජීවිතයක් තුළ. එතකොට ගිහි ජීවිතයක් සහ පැවිදි ජීවිතයක් සංසන්දනය කරගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ එහෙම සමානව. නමුත් ගිහි ජීවිතයේ දෙන ගොඩක් දේවල් කරන්න පුළුවන් එක ඇත්ත එක බොහොම අමාරු සම්බාධක සහිත දෙයක්. නමුත් අන්න අර පීඩණයට පත් වෙලා ඒ පැත්තට නැඹුරු වෙන්න යන වෙලාවේ අර තනියම කැලෑරොදේ වාසය කරන භික්ෂුන් වහන්සේට කල්යාණ සහායකයෙක් හිටියා නම් අඩුම ගානේ හොඳ කල්යාණ මිත්‍රෙක් ළඟට එකතු කරන් යන්න කවුරු හරි හිටියා නම් මේ දේ වෙන්නේ නැහැ. මේ අවාසනාවන්ත සිද්ධිය වෙන්නේ නැහැ. එහෙමනම් හොඳ කල්යාණ මිත්‍රෙක් ළඟට ඇදගෙන යනවා. යන් අපි ගිහිලා කතා කරලා ඉමු. මේ තීරණය ගන්න ඉස්සෙල්ලා අපි කතා කරලා ඉමු කියලා. අපි අහවල් අයත් එක්ක සාකච්ඡා කරලා ඉමු කියලා. ඉතින් ඒකින්ද අපිට අන්න ඒ වගේ සමාහිත පුද්ගලයන්ගේ අවශ්‍යතාවය, කල්යාණ මිත්‍රයන්ගේ අවශ්‍යතාවය අපේ ජීවිතේ නිවැරදි කරගන්නකොට විශේෂයෙන්ම තිබිය යුතුමයි. විශේෂයෙන්ම ඒ ආරක්ෂාව ඒ ලබා දෙන මාර්ග උපදේශකත්වය අනිවාර්යෙන් ඕන අපේ ජීවිතයන් නිවැරදි කරගන්න. හැමෝටම තමන් ඉන්න මට්ටමේ ඉඳලා ඕනේ. සීල විසුද්ධිය නැති කෙනාට සීල විසුද්ධිය තියෙන කල්යාණ මිත්‍රයෙක් ඉතා ප්‍රමාණවත්. චිත්ත විසුද්ධිය නැති කෙනාට චිත්ත විසුද්ධිය තියෙන කල්යාණ මිත්‍රයෙක් ඉතා ප්‍රමාණවත්. දිට්ඨි විසුද්ධිය නැති කෙනාට දිට්ඨි විසුද්ධිය තියෙන කල්යාණ මිත්‍රයෙක් ඕන වෙනවා. දිට්ඨි විසුද්ධිය තියෙන කාංකා වේතරණ විසුද්ධිය නැති කෙනෙකුට කාංකා වේතරණ විසුද්ධිය තියෙන කල්යාණ මිත්‍රයෙක් ඕන වෙනවා. ඒ විදිහට හැම කෙනෙකුටම කල්යාණ මිත්‍රයෙක්ගේ අවශ්‍යතාවය තියෙනවා. ඒකයි මේක කල්යාණ මිත්‍ර ශාසනය කියලා කියන්නේ. ඉතින් අපි මේ බව දැනගෙන එක තැන රැඳෙන්න එපා කියලායි මම ආය කියන්නේ. අමාරුයි. තමන්ගේ ජීවිතේ එකම විදිහට ගත කරන්න මේ හිත පුදුමාකාර පෙළඹවීමක් කරනවා. ඔය උදේට නැගිටින්න, කණ්ඩ, වැඩට යනවා නම් වැඩට උයන්ඩ, වැඩට යනවා වැඩට යන්න, ඒ අතර වාරේ සින්දු අහනවා නම් අහන්න, යාළුවොත් එක්ක කතා බහ කරමින් ඉන්න, අල්ලාප සල්ලාපේ ඉන්න, රටේ ලෝකේ තොරතුරු හොයන්න. ඒ වගේ නොයේකුත් දේවල් වලට එකම දේ කර කර ඉන්න එක දරුවොත් එක්ක හැන්දාවට කටයුතු කරන රූපවාහිනිය බලන්න. ඉතින් ඒ වගේ ඒ ටිකම කර කර ඉන්න කියලා පුහුණු වෙච්ච තැන, හිර වෙච්ච තැන හිර කරලා තියන්න අපේ හිත හැම වෙලේම උත්සාහ කරනවා. ඒ හිත කැමති එතෙන්ට. කැමති තැන් වලට වෙලා ඉන්න ඉඩ අරිනවා. නමුත් නුවණ තියෙන මිනිස්සු මේවා කල්පනා කරන්න අර සංවේග වස්තු වගේ දේවල් කල්පනා කරලා මේ විදිහට හිටියොත් මට මොකද වෙන්නේ? මේ විදිහට ඉඳීම මගේ සංසාර ජීවිතය ස්ථාවර කරගන්න හේතු වෙන්නේ නැහැ කියලා දැනගෙන ඒ හිත වෙනස් කරන වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනේ. ඒකට කල්යාණ මිත්‍රයෝ තේරෙන්න ඕනේ තමන්ට තමන්ව කොහොමත්ම අවශ්‍ය තැනට ගන්න බැයි නම් මේ බලහත්කාරයෙන් හරි හිත බෑ කියද්දි හරි කල්යාණ මිත්‍රයෙක් ළඟින් ගිහලා හිටගෙන හිටියත් ඇති. ඇයි? ඔහේ ඒ කල්යාණ මිත්‍රයෙක් ඉන්න තැනක ඉන්න, බණක් කියන තැනක ඉන්න, නිකන් හරි ඉන්න, කන් දෙකට නිකන් ඇහෙන්න අරින්න. ඒක පීඩාකාරීව අයියෝ මම භාවනාවට සනහට යන්න ඕන, අයියෝ මම බණ අහන්න යන්න ඕන කියලාවත් තද බල කිරීමක් කරන්න එපා. ටික දවසකින් හිතට එපා වේවි. නිකන් ගිහලා ඔය නිදැල්ලේ ඉන්න, ඇහෙන්න ඇරලා ඉන්න. එතකොට සමහර විට ඇහෙන එක වචනයක් දෙකක් තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්න හොඳටම ඇති. ඉතින් ඒකින්ද මේ හිතත් එක්ක කරන මේ ගනුදෙනුව හරිම අමාරුයි. ඒ අමාරු ගනුදෙනුවත් එක්ක කටයුතු කරන්න තමන්ට හැම වෙලේම තල්ලු කරන්න කෙනෙක් ඉන්නවා නම් ඒ තරම් වාසනාවක් මේ ජීවිතේ තවත් නැහැ. අපිව තල්ලු කරන්න කෙනෙක් ඉන්නවා නම් අවශ්‍ය තැනට වැරද්ද පෙන්වලා දීලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිධානයක් පෙන්වුවා හා සමානයි කියලා. නිධානයක් පෙන්වුවා හා සමානයි කියලා. ඉතින් මේක තමයි අපේ ජීවිතය නිවැරදි කරගන්න අපිට තියෙන මහා අනර්ඝ අවස්ථාව. සසර පින්වත්නි මෙවැනි මඟ පෙන්වීම කරගන්න අපිට දැන් මම මේ කියන කාරණා මගේ කාරණා නෙවෙයි. මේවා මගේ ගුරුවරුන්ගෙන් පොත්පත් ආශ්‍රයෙන් අපි දැනගත්ත කාරණා ආචාර්යවරුන්ගෙන්. ඉතින් ඒ උත්තමයාණන් වහන්සේලා නොහිටින්ද බුද්ධ ශාසනය මගේ ළඟට එන්නේ නැහැ. බුද්ධ ශාසනය මගේ ළඟට ආවේ නැත්තම් මේ සියුම්ම මේ හිත විග්‍රහ කරගන්න මට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒව ගැන අපි ඉතා හොඳින් කල්පනා කරලා ලද අවස්ථාව වටිනම දේ අපේ අතින් ගිලිහෙන්න දෙන්නේ නැතුව අපේ ළඟින්ම හැම වෙලේම චිත්ත සමාධිය වර්ධනය කරවලා දෙන සමාහිත පුද්ගලයෙක්ව ආශ්‍රය කරන්න
වැඩපිළිවෙලක් හදාගන්නම ඕනේ. ඊළඟ කාරණාව තමයි ධ්‍යාන විමුක්ඛ පච්චවෙක්කනතා කියලා කියන්නේ. ධ්‍යානයකින් ඇති වෙන ඇත්තටම ධ්‍යානයක් කියලා කිව්වහම මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. මම හැබැයි ඒකේ ප්‍රායෝගිකත්වය පැහැදිලි කරලා දීලා තියෙනවා චිත්ත ඒකාග්‍රතාවයක් එකම කුසල ආරම්මණයක නොනවත්වා හිත නැගෙන ස්වභාවය ධ්‍යානය කියලා. එතකොට ඒක ආයාසයෙන් නෙවෙයි නිරායාසයෙන්ම එන්න පටන් ගන්නවා. අපි පුරුදු කරගෙන යනකොට මේ ගැන මම සමාධිය ගැන අර්ථ දක්වද්දී පැහැදිලි කරා. ඒකින්ද ඒක ගැන නැවත කියන්න ඕනේ නැහැ. නමුත් මේකේ තියෙන ලක්ෂණයක් තියෙනවා. මේ වගේ එකම කුසල ආරම්මණයක හිත නැගෙනකොට විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි අකුසලයන් වෙන්වම අකුසලයන්ගෙන් කාමයන්ගෙන් වෙන්වමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට බලන්න මෙන්න මේකෙදී මේ ධ්‍යානය ගැන මේ වගේ අර්ථ දැක්වීමක් තියෙනවා. පච්චතීක ධම්මේ ධ්‍යායතිති ධ්‍යානං කියලා. පච්චතීක ධම්මේ ධ්‍යායතිති ධ්‍යානං කියලා. මේ කියන්නේ ධ්‍යාපේතිති ධ්‍යානං. ධ්‍යාපේතිති ධ්‍යානං කියලා සඳහන් කරනවා. මොකද්ද මේ ධ්‍යාපේතිති ධ්‍යානං කියලා කියන්නේ? පච්චතීක ධම්මේ ධ්‍යාපේතේති ධ්‍යානං කියලා. එතකොට මේ කියන්නේ මොකද්ද? ප්‍රතිවිරුද්ධ ධර්ම දවාලනවා කියලා කියන්නේ. කියන්නේ නැති කරලා දානවා. අයින් කරලා දානවා. ප්‍රතිවිරුද්ධ දැන් අපි මෛත්‍රිය ධ්‍යානය නම් වර්ධනය කරන්නේ මාත්‍රයක තරහක් එන්නේ නැහැ. මාත්‍රයක තරහක් එතන නැහැ. එතකොට ඒක ප්‍රතිවිරුද්ධ මෛත්‍රියට ප්‍රතිවිරුද්ධ ධර්මය ඒක. එතකොට ඒ විතරක් නෙවෙයි කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච මොනවත් නැහැ ධ්‍යාන අවස්ථාවේදී. ඒක විමෝක්ෂයක්. ඒ කියන්නේ ඒක වෙන්වීමක්, ඒක සුවයක්. අන්න ඒ සුවය පිළිබඳව පච්චවෙක්කනතා පිරික්සන්ඩ විමසා බලන්ඩ ඒ අවස්ථාවේ තියෙන තත්ත්වය විවේකජම් ප්‍රීතිසුකං අපි කෙටියෙන් කියන්න මම විස්තර කරලා තියෙන හින්දා විවේකජම් ප්‍රීතිසුකං කියලා කියන්නේ විවේකය නිසා ඇති වෙන ප්‍රීතිය සහ සැපය සහිතයි. මොකද විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං අරමුණෙහි නැංවීම අරමුණේ විසිර යාම තියෙනවා. කාමයන්ගෙන් සහ අකුසල ධර්මයන්ගේ අරමුණ නැගීමක් නැහැ. හිතට මහා විශාල විවේකයක් ලැබෙනවා. ඒ ලැබෙන විවේකය සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිත කාලේ සිතෙහි තියෙන අර මං කියලා තියෙන හැම වෙලේම හොයන ඉන්න හිත හැම වෙලේම තමන් කැමති අරමුණු තමන්ට සන්තෝෂය උපදින අරමුණු හොයාගෙන එතනම රැඳිලා ඉන්න උත්සාහ කරනවා. බලන්නකෝ අපි ආදරය කරන දරුවෙක් ඉන්නවා කියලා හිතන්න. අම්මගේ හෝ තාත්තගේ හැම වෙලේම බලාපොරොත්තු මොකද මේ දරුවා ඉන්න තැන ආසන්නයේ රැඳිලා ඉන්න. හරි දකින්නකොට සතුටුයි, කතා කරනකොට සතුටුයි, ලෙන්ගතුව ඉන්නකොට සතුටුයි, ඇඟේ එල්ලෙනකොට සතුටුයි. ඉතින් ඒ නොදකින් ඒ අපේ හිතේ ස්වභාවය. තමන්ට ප්‍රීතිය උපදින කයක් තියෙනවා නම් එතනම රැඳිලා ඉන්නකොට හිත සතුටු වෙනවා. ඉතින් අන්න එහෙම සතුටක් විඳින්න පුරුදු වෙලා තියෙන මේ හිත. ඒකින්ද පොඩ්ඩක් නැති වෙනකොට හොයනවා. හැම වෙලේම හොයනවා කියලා කියන්නේ මේ දුව පැන ශරීරය හොයනවා කියනක නෑ දැන් ලැබේවා කියලා ප්‍රාර්ථනාවක්. උපක්‍රමය දීමක්. ඒ සඳහා නොඒකුත් ක්‍රමවේද පාවිච්චි කරනවා තමන් කැමති අය ළඟින් තියාගන්න අවශ්‍ය කරන. ඉතින් මේ වගේ දේවල් හින්දා අන්තිමට වෙහෙසක් තියෙන්නේ. මොකද අපේ පින්වත්නි කවදාකවත් කොතනකවත් කොහෙදිවක්වත් මේක පරිපූර්ණ වෙන්නේ නැහැ. දැන් ඔන්න අපි පරිපූර්ණ වුණා. දැන් ඉතින් අපි ආය කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. දැන් ඉතින් එකම තැනකට වෙලා කවදාකවත් හිත රිද්දව ගන්න නැතුව දැන් එක දිගට ඉන්නවාය කියන දවස තීරණය කාටවත් කොහෙදිවක්වත් එන්නේ නැහැ. කාටවත් කොහෙදිවක්වත් එන්නේ නැහැ. අන්න ඒ தත්ත්වය දැනගත්ත අය සතුට කියන එක හොයාගන්න මේ විවේකය ඇති කරගන්න හිත ඒ හොයන ගතිය අයින් කරගන්න ඕනේ. අන්නේ හොයන ගතිය අයින් කරගන්න නම් මොකද කරන්න ඕනේ? විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි කියන තැනට එන්න ඕනේ. ඒ වගේම තමයි එතනිනුත් ඔබට යනවා. මේ අරමුණ ගැනීම අරමුණ විසිර යාම කියන එක. හරිද? එතකොට විතක්ක ਵਿਚාරාණං උපසමා. ඒ දෙකත් අයින් වෙනවා. අරමුණ ගන්නවත් අරමුණ ගන්නේ නැත්නම් අරමුණ විසිර යන්නෙත් නැහැ. අරමුණ ගැනීම අරමුණ විසිර යාම කියන ස්වභාවය හිතෙන් අයින් කර ගන්නකොට මොකද වෙන්නේ? අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං. හරිද? එතකොට අවිතක්ක
සුක්ඛං අවිචාරං සමාධිජම් ප්‍රීතිසුඛං. මහා චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා සිතේ ඇති වෙන ප්‍රසන්නතාවයත් එක්ක විතක්ක විචාර සම්පූර්ණයෙන් සංසිඳිලා ලබාගත හැකි ඉහළම සමාධියක් හින්දා ඇතිවෙන ප්‍රීතිය සහ සැපේ සහිත. එතන ඇතිවෙන සමාධිජම් ප්‍රීතිසුඛං කියලා. ඉතින් මේක විග්‍රහ කරගන්න ඕනේ අපි අර සිත් පේලි වලින් ඒකාග්‍රතාවයේ ඇතිවෙච්ච එක වෙනුවට තනි සිතක් හැම වෙලේම ඒ කැටි කරගත්ත ඒ අරමුණ කැටි කරගත්ත තනි සිතක පහළ වීම තමයි මේ කියන අවස්ථාවල සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ එතකොට අරමුණ ගැනීමකට විසිර යෑමකට ඉඩක් නැහැ. අරමුණ ගැනීම විසිර යෑම කියන්නේ සිත් පේලියකින් ඇතිවන ඒකාග්‍රතාවය. වෙන්න ඕනනේ. ඇයි එහෙම නැත් එතකොට දැන් අමං මෙහෙම කියන්නම්කෝ අපි ඔක සඳහන් කරලා තියෙනවා අර ගාන්ටාරයකට නාදයකට මෙහෙම දැන් අපි ගාන්ටාරයට ගැහීම අරමුණ ගැනීම ගාන්ටා ඒ සද්ද විසිර යෑම විචාරය විදිහට ටං ගාලා ටං කියනකොට ටං කියලා ගහනකොට පළවෙනි එකකින් එතෙන්ට ඒ අරමුණ ගැනීම නම් ගාලා විසිරලා යනවා. දැන් ඒතර බලන්න මෙතන තියෙනවා සිත් පේලියක්. නමුත් මේ සිත් පේලියම මේක සිද්ධියක්. මේ සිද්ධිය එක හිතකින් අරමුණු කරන්න පුළුවන්. ටං කියන සිද්ධිය එක හිතකින් අරමුණු කරනවා. ඊළඟට ටං කියන සද්දේ එක හිතකින් අරමුණු කරනවා. දැන් මේ ටං ටං කියන ඒවා නම් තිබුණේ පළවෙනි අවස්ථාවේදී අරමුණ අර ඒ ගත්ත ඒකාග්‍ර අරමුණම එක සිතකින් අරමුණු කරනවා. ඊළඟ සිතකින් අරමුණු කරනවා. එතකොට හැම හිතකින්ම තියෙන්නේ ඒ අරමුණ ගැන අදහසක් විතරයි. එතකොට විසිර යෑමක් නැගීමක් වෙන වෙනම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකයි විතක්ක ਵਿਚාර සංසිඳනකොට අපේ හිත සම්පූර්ණ අරමුණෙහි ඒකාග්‍ර වෙනවා. ඒක පරිපූර්ණ ඒකාග්‍ර වීමක්. එන්න ඒ සමාධියේ හින්දා විශාල ප්‍රීතියක් හිතේ උපදිනවා. සමාධිදං ප්‍රීතිසුඛං කියලා සඳහන් කරේ ඒකයි. ඉතින් ඒවා ගැන පච්ච වෙක්කනතා. හරිද? එතකොට චතුත් අධ්‍යානය දක්වාම විතරක් නෙවෙයි අපි ඒවා ඉදිරියේදී සිද්ධ කරමු ටික අපිට පුළුවන් වෙන්න ඕනේ සෝවාන් මාර්ගස්ත සෝවාන් ඵලස්ත ආදි වශයෙන් අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය ගැන සහ ඒ ඵලයන් ගැන පච්ච වෙක්කනතා පිරික්සන්න පුළුවන්. එහෙම පිරික්සනකොට අපිට එවැනි තත්ත්වයකට පත් වෙනවා. ඊළඟ අන්තිම කාරණාව තමයි තදදි මුක්තතා කියලා කියන්නේ. හැම වෙලෙම තදින් සිතට අදිෂ්ඨානයක් අරගෙන තියාගන්නවා මම සමාධිය වර්ධනය කරනවා කියලා. සමාධියේ ගුණ දැනගෙන සමාධියේ ගුණ මෙනෙහි කරලා හැම වෙලෙම හිත හරවාගෙන තදින් අදිෂ්ඨානයකින් යුක්තව හිත හරවාගෙන තබාගෙන ඉන්නවා මම සමාධිය වර්ධනය කරගන්නවාමයි සමාධිය වර්ධනය කරගන්නවාමයි සමාධිය වර්ධනය කරගන්නවාමයි කියලා ඊටාම තද බල වැඩපිළිවෙලක් තමන් තුළින් නිර්මාණය කරගන්නවා මේ වැඩපිළිවෙල සඳහා සමාධිය වර්ධනය කර ගැනීම සඳහා. ඉතින් අපි බොහෝ දේවල් සමාධිය ගැන සාකච්ඡා කරා. මම හිතන්නේ අපිට ඊළඟ දවසේ ඉඳලා පුළුවන්කම තියෙනවා වීරිය ගැන කතා කරන්න. මොකද මේ සමාධිය ගැන කතා කරන්න ගිහිල්ලා අපිට වීරිය සම්බොජ්ජංගේ උපදවා ගන්නට වීරිය උපදවා ගන්නට කළ යුතු දේවල් ගැන සාකච්ඡා කරන්නට සිද්ධ වුණා. ඉතින් ඒ පිළිබඳව අපි කතා කරමු. එතකොට අපිට සමාධිය ඒ වගේම වීරිය ඊළඟට එතනින් එහාට අවශ්‍ය කරන කරුණු අපි ඒක රාශී කරගෙන අපි කතා කරගෙන යනකොට අපිට තේරෙවි අඩුපාඩු මොකද්ද ඊළඟට කතා කරන්න ඕනේ මොකද්ද කියලා. ඉතින් නිවන් මඟ විමසුම ධර්ම දේශනාවේදී මම හැමදාම කියන්නේ මේ කරුණු තමන් තුළින් විමසන්න පැහැදිලි ප්‍රායෝගිකත්වයක් තියෙනව නේද කියලා බලන්න. ප්‍රායෝගිකත්වයක් නැත්නම් අපිත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් අවස්ථා අපි ලබා දීලා තියෙනවා. ඉතින් ඒවා සම්පාදනය කරගන්න ඕනේ. ඉතින් ඒ වගේ අපේ ජීවිතය ඊටාම නිරවුල් කරගන්න අපේ ජීවිතය ඊටාම නිරවුල් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපේ තුලින් උපදවාගත යුතුව තියෙනවා. ඉතින් අන්න ඒ වැඩපිළිවෙල අපේ තුලින් උපදවාගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න සසර ජීවිතය සුවපත් කරගන්න උපරිම වෙහෙස මහන්සියක් ගන්න ඕනේ. එක තැන රැඳිලා ඉන්න එපා කියලා මම නැවත කියනවා. එක තැන රැඳිලා ඉන්න එපා. හැම වෙලේම කුසලයක් සම්පාදනය කරගන්න කළ යුතු දේ ගැන නොකළ යුතු දේ ගැන හැම වෙලේම අදහසක් තියාගෙන ඉන්න. ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන විදිහට තමන්ගේ චිත්තසංතානය සකස් කරගන්න උපරිම උත්සාහයක් ගන්න. එවැනි ශක්තිමත් ජීවිතයක් ඇති කරගන්න සසර සුවපත් කරගන්න සියලු දුක් ගෙවන් කොට තුම් නිවනින් සැනසෙන්නට හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතර වාරයේදී ඔබ අප හැම දිනාම තුල ජනිත වුණා වූ සියලු පුණ්‍ය ශක්තිය
මේ වෙනකොට මේ ලක්දිවයිනේ මේ ලෝකයේ පුරාවටම කොරෝනා වසංගතය නිසාවෙන් පීඩා විඳින සියලු දෙනාටම උතුම් සැනසීමෙන් සැනසෙන්නට ඒ සියලු දුක් කරදර දුර වෙලා මේ ජීවිතය සාර්ථක කරගන්න සසර සූපත් කරගන්න වගේ උතුම් සැනසීමෙන් සැනසෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නිවන් මඟ විමසුම